අයිබෝවන් තෙරුවන් සරණයි අදත් සූදානම් රිලෙක්ස් TV ජීවිතය අපි වැඩසටහන ආරම්භ කරන්නට. අද ශ්‍රී ලංකාවේ නිදහස් දිනය. අපට නිදහස උදා වෙලා දශක 7කටත් එහා කාලයක් ගත වෙලා අවසන්. ඉතින් අපි සූදානම් අද වැඩසටහන ඒ සමගින් සම්බන්ධ කරමින් ජීවිතය අපි වැඩසටහන ඔබ වෙතට ගෙන එන්නට. ඉතින් අපි දැන් ජීවිතයේ අපි වැඩසටහනේදී බොහෝ වෙලාවට අපේ එදිනෙදා ජීවිතවලට සම්බන්ධ කරුණු කාරණාවන් බොහෝ ප්‍රමාණයක් සාකච්ඡා කරා විග්‍රහ කරා ඔබ වෙතට ගෙනහැර දැක්වුවා. ඉතින් මේ නිදහස පිළිබඳව අපි අද සූදානම් මේ සවස් වරුවේ කතා බහ කරන්නට බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අදත් ආරාධනා කළා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර ස්වාමින් වහන්සේට පාදාභිවන්දනෙන් ඔබ වහන්සේ අදත් පිළිගන්නවා රිලැක්ස් TV මැදිරියට. අපේ හාමුදුරනේ මේ දැන් නිදහස සමරලා දැන් උත්සව එහෙම මේ වෙන විට අවසන් කරලා තිබෙන්නේ. අපේ හාමුදුරනේ මේ පරිසරය තුල මේ අද දවසේ මේ ගත වෙන මේ පරිසරය තුලදී අපට නිදහස කියන එක දැන් දැනෙනවා මාධ්‍ය තුලින් දැනෙනවා. නමුත් හෙට දවසේදී නැවතත් අපිට එහෙම නිදහස කියන එක නිකන් හිතෙන් අයින් වෙලා යනවා වගේ එකක් දැනෙනවා. තමතත් සුපුරුදු දවසක්ම තමයි එහෙම නිදහස අපිට උරුමුණා කියලා අපිට එහෙම දැනීමක් ඇති වෙන්නේ නැහැ අපේ හැඳුරන්නේ. මොකද්ද මෙහෙම මේ වෙනස් වෙන්නට හේතුව අපි ලැබපු නිදහස? සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිදහස කියලා කිව්වහම නිදහස කියලා කියන වචනය හරි පුළුල්. නිදහසේ වර්ග තියෙනවා. කායික නිදහස, මානසික නිදහස, චින්තන නිදහස, ලේඛන නිදහස, භාෂණ නිදහස. ඔය විදිහේ අපේ ජීවිතේ අපි හැම කෙනාම නිදහසට කැමති. අපි කැමති දේ ලියන්න. එතකොට කැමති දේ කියන්න. කැමති විදිහට ඉන්න. කැමති විදිහට ගෙයක් දොරක් හදාගන්න. කැමති විදිහට තමන්ගේ විවාහය ජීවිතේ ගෙවන්න. අපි කැමති. එතකොට මේ නිදහසේ තව නිදහසක් තියෙනවා වල්බూరు නිදහස කියලා. ඒක එහෙම කිව්වේ මේ තමන්ගේ නිදහස තමන්ගේ නිදහස භුක්ති විඳිනවයි කියලා කියන්නේ අනිකාගේ නිදහස නැති කිරීම නොවේ. දැන් අපේ ෆන් එක අපි ගන්න ඕන කියන නිදහසක් නෙමෙයි දැන් අපේ රටේ තියෙන්නේ. නෑ අපි ගන්න නිදහස සමාජයේ අනික් අයට හිංසාවක් නොවෙන්න ඕන. ඒ කියන්නේ බුද්ධ ආගමේ තමයි ඉගැන්වෙන්නේ විවේකය විනෝදයේ පවා අර්ථවත් විදිහට ගත කරන්න ඕන කියලා කියන එක බුද්ධ ආගමේ ඉගැන්වෙන්නේ. මොකද ඉන්දියානු සමාජවල තිබුණේ එදා තමන්ගේ නිදහස අනිකට හිංසාවක් කරන එකක්. දැන් ඔන්න අපි කියමුකෝ ඇඟේ මඩ තවර ගන්නවා කියලා. එතකොට හැම කෙනාම ඒකේ තමන්ගේ ඇඟේ ඔක්කොම ඇඟවල වල මඩ තවර ගන්නවා. වර්තමානයේ වුණත් ඉන්දියාවේ දෙන ඕලි උත්සවයේ වගේ ඒවා එහෙම හිංසාකාරී පැත්තකුත් තියෙනවා. දැන් බුද්ධ ආගමේ උගන්වන්නේ තමන් ගන්න නිදහස ප්‍රඥාවන්ත නිදහස, අවබෝධපූර්වක නිදහස, තමන්ගේ නිදහස තමන්ගේ අර්ථය පිණිස සහ අනිකාගේ අර්ථය පිණිස පවතින්න ඕන කියලා කියන අදහස. ඒ අනුව ගත්තාම අපි හැමදෙනාම නිදහසට කැමතියි. ඔබ ඔය ප්‍රකාශ කරන්නේ මේ මං කියන නිදහස ගැන නෙවෙයි. ඔබ ඔය ප්‍රකාශ කරන්නේ සිංහල ජාතික නිදහස ගැන. සිංහල ජාතික නිදහස ගැන. එතකොට මේ සිංහල ජාතික නිදහස කියලා කියන එක එන්නේ ශ්‍රී ලංකාව වහල් භාවයට පත් වුණ රටක් හැටියට තිබිලා ඒ රටෙන් එංගලන්තේ මහරජින අපිට නිදහස දුන්න එක පිළිබඳව. ඒ නිදහස නම් මන් දකින විශේෂත්වයක් නැහැ. පුජ්‍යලික වශයෙන් ඒකේ ඇති වැඩක් නැහැ. මොකද ඒ නිදහස දුන්නට වඩා හොඳයි නුදුන්නා නම් කියලා මම හිතනවා. දැන් සමහර අය එහෙම කිව්වහමත් ඒකට තරහ ගන්නෝනේ. මොකද මං කියන්නේ ඒ නිදහස අපිට නොදී ඒ විදිහට තියාගත්තා නම් ඒක ගොඩක් හොඳයි කියලායි මම හිතන්නේ.
බොහෝ වෙලාවට කියනවා මේ සුද්ද අපිව දාලා ගියේ නැත්තම් හොඳයි වගේ කියනවා. එතකොට දැන් අපිට නිදහස දෙනකොට අපි ලෝකෙට ණය නැහෙනේ. අපිට නිදහස දෙනකොට ණය නැ. දැන් අපි තනියෙන් මේක ස්ටීඩියන් එක අරගෙන ඩී.එස්. සේනානායක මහත්තයලා, ඩඩ්ලි සේනානායක මහත්තයලා, හෙම්බිරේගද නායක හඳලා ඒ කට්ටිය මේ වරන් යන්න ගිහිල්ලා වැඩේ එනගත්තා. ඒ කියන්නේ පේන්නේ බෞද්ධයාට පරිපාලනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. පරිපාලනය නිවැරදිව කරන්න බැරි කමක් සිංහල බෞද්ධයට තියෙනවා. ඒකනේ මේ පෙන්වුම් කරේ. නැත්තම් එදා නිදහස ගත්ත දවස් ඉඳලා මේ රට පාලනය කරන හැම එකම අසාර්ථකයිනේ. සමහරට අවුරුදු 5කට ඡන්දෙ දුන්නාම අවුරුදු 100ටම වගේ හිතාගෙන ගිවිසුම් අස්සම් කරනවා. බදු දෙනවා. එහෙම කරනවා දැන්. ඒක ජනතා මතයේ හැටියට මේ බදු කැන්සල් වෙන්න එපා. ඒගොල්ලන්ගේ වර්ෂය ඉවරුනාම අවුරුදු 5 ඉවරුනාම මේගොල්ලෝ ගහපු බදු ඔක්කොම කැන්සල් වෙන්න ඕන. ඒකනේ නිදහස් රට කියන්නේ. අපි නිදහස් අපි බලය දුන්නේ අවුරුදු 5යි. අවුරුදු 5ක් විතරක් ඔයා කරන්න යන්න. දැන් මේ අවුරුදු 5ක බලය ගත්තාම අවුරුදු 100ට බදු දෙන සමාජයක් වෙලානේ. එතකොට ඒකෙන් පේන්නේ සිංහල බෞද්ධයා එහෙම නැත්නම් සිංහල ක්‍රිස්තියානිකාරයා පරිපාලනය කියලා කියන කේදී අසාර්ථකයි. අසාර්ථකයි. නිදහසෙන් නිදහස අධ්‍යයනය කළොතින් නිදහසෙන් නිදහස අපි ගිලිලා තියෙනවා. පළවෙනි නිදහස, දෙවෙනි නිදහස, තුන්වෙනි නිදහස එහෙම ගත්තාම අද වෙනකොට මහා විශාල ප්‍රමාණයක් ණය වෙලා තියෙනවා. ඒ කියන්නේ දේශීය රටේ දේශීය බඩු කළමනාකරණය කරගෙන ස්වයංපෝෂිත රටක් හැටියට නැගී සිටින්න බෑනේ. ස්වයංපෝෂිත රටක් හැටියට නැගී හිටින්නේ පුළුහඤ්ඤ කියන ඈත ගව් ගානක් ඈතවත් නැහැනේ ලක්ෂණ. අද අපේ රටේ ඉදි කට්ටක් හදන්න පුළුවන්ද? අපේ රටේ. ඒකත් පිට රටින්නේ ගෙන්නන්නේ. එතකොට ඒ විදිහට දේශීය නිෂ්පාදන නැතුව කොහොමද රටක් ගොඩනගන්නේ? දේශීය නිෂ්පාදන නැතුව කොහොමද රැකී ආරක්ෂා වෙන්නේ? දැන් අපේ රටේ මොකද්ද? ලොකුම දේ මෙහි උගන්නලා විභාග පාස් වෙලා රැකියාවට වත්නම් බද රට යනවා. මෙහි උගන්නනවා අර ඒ ඉස්කෝල වලට වියදම් කරපුවා, ගුරුවරුන්ට පඩිනඩි දෙන්න වියදම් කරපුවා, නිදහස් අධ්‍යාපනයක වියදම් කරපුවා. ඒවා කිසි දෙයක් ඒ පළල ගත්ත අයගෙන් ලබා ගන්න වෙන ඕන රට යනවා. මේ පදිංචි වෙනවා. ඒ කියන්නේ ලංකාවේ එච්චර මේ දියුණු රටක් නොවේ. ඒ නිසා ඉගෙන ගත්තේ නැති රොඩු ටික මිහි ඉදිරි වෙලා කුලල් කා ගන්නවා, රණ්ඩු වෙනවා, පාර්ලිමේන්තු යනවා, ගහ ගන්නවා, මරා ගන්නවා. එහෙම සැලසුන්නේ නැහනේ. දැන් බලන්න නිදහසක් ලබන මේ කාලෙවත් අපේ මැති ඇමතිවරු කතා කරනකොට අහගෙන ඉන්න සැලසුම්කෝ ඔවුන්ගේ ජීවිතත් අවුල්, රටේ ජීවිතත් අවුල්. ඒකට සැලසුමක් ඉදිරිපත් කරන්නේ. ඇමතිවරු කතා කරනකොට ඒ අමාත්‍යංශය හැර අනිත් ඔක්කොම ගැන කතා කරනවා. ඒකෙන් පේනවා මේ නායකත්වය කියලා කියන සංකල්පය එහෙම නැත්නම් ලීඩර්ෂිප් කියලා කියන එකට බෞද්ධය යන්නේ නැහැ කියලා. සිංහල බෞද්ධය ඒකදී අසමත් කියලා. ඒ අසමත් භාවය තමයි මේ ජාතික ගරා වැටීමට එකම හේතුව, ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. කියන්නේ කළමනාකරණයේදී ආර්ථික කළමනාකරණයේදී නෑ, ආර්ථික ඝාතකයෝ ඉන්නවා, ආර්ථික කළමනාකරකෝ නෑ, ආර්ථිකය හම්බ කරන අය නෑ, ණය ගෙනල්ලා ණය පුළුවන් අරගෙන කොමිස් ගහගෙන යපෙන්නෝ ඉන්නවා. ඒ කියන්නේ මේ ලංකාවේ ගොඩක් පරදත්තූප ජීවි වගේ අනුන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්න පිරිසක් මිසක ස්වශක්තියෙන් නැගිටලා වැඩ කරලා ප්‍රභාමත් බුදුහාඳුරෝ කිව්වේ මිනිස්සෙක් වුණාම පුරහඳ වගේ වෙන්න ඕනේ කියලා. පුන්න ඡන්දෝ කියලා. හඳට හානියකුත් නැහැ. හඳ එළිය විඳින අනිත් අයට හානියකුත් නැහැ. මේ පුරහඳ වගේ ලීඩර්ෂිප් තමයි අපිට ඕන. අපිට නැත්තේත් ඒක. ඒ නිසා මේ අපේට නිදහස ගැන සතුටක් දැනෙන්නේ. මට දැනෙන්නේ නැහැ කියන එක නෙවෙයි මං කියන්නේ. දැන් ජාතික නිදහස් දිනයේ නිදහස් දැන් නිදහස් අරගලය කියලා කිව්වට ඇති වුණේ නිදහස් අරගලයක් නැහැනේ අපිට හම්බෙනකොට. 1917 නිදහස් අරගලය තිබුණා. 40 ගණන් වල තිබුණා වගේ එකකින් නෙවෙයි නිකම් මිනිස්සු නිදහස දීගෙන යනකොට අපිටත් හම්බුණා. අපි නිදහස් අරගලයක් නැහැනේ අපිට. නිදහස් අරගලයකින් ගත නිදහසක් නෙවෙයි තියෙන්නේ. මගේ දැනුම හැටියට.
එතකොට මේ ඒක නිසා අර නිදහසේ සුසුම අපිට දැනෙන්නේ නැහැ. ඒක අදත් එදා වගේ දවසක් හැටියට වගේ තමයි හිතෙන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. අපි තවදුරටත් කතා බහ කරමු මේ නිදහස පිළිබඳව අද දවසේදී ජීවිතය අපි වැඩසටහන තුලින් ඉක්මනින්ම කෙටි විරාමයකට ගිහින් එන්නට සූදානම් වෙනවා. සූදානම් නැවතත් ඔබ සමගින් සම්බන්ධ වෙන්නට අද අපි කතා කරන්නේ මේ නිදහස් දිනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ ලැබූ නිදහස අපේක්ෂාවක්ද එහෙම නැත්නම් එය උපේක්ෂා සහගත කාරණාවක්ද කියන එක අපි සූදානම් මෙතෙන් සිට කතා කරන්නට. අපේ හැමදෙරෝනේ ඇත්තටම මේ අපි මේ ලැබූ නිදහස අපේක්ෂාවක්ද එහෙම නැත්නම් මේක උපේක්ෂා සහගත කාරණාවක්ද? ඔව් ඇත්තටම දැන් අපේ මේ ඔය අහන්නේ නිදහස කියන්නේ ජාතික නිදහස. ජාතික නිදහස. ඔව් 48 දී අපිට ලැබුණු. ඒක ජාතික නිදහස කියලා කියන්නේ. දැන් මේ ජාතික නිදහස කියලා කියන එකත් දැන් අද හරි ගැටලු සහගතයි. මිනිස්සු මේවත් දැන් අපි සිංහල ජාතික නිදහස කියලා කිව්වේ මේ රටේ නිදහසටනේ. මේ රටේ නිදහසට තමයි ජාතික නිදහස කියලා කිව්වේ. දැන් මේ රටේ නිදහසට නෙවෙයිනේ කතා කරන්නේ දැන් සිංහල ජාතිය. මුස්ලිම් දෙමළ ඒ වගේ කතන්දර දැන් ආගමික භාවයත් සම්බන්ධ කරගෙනනේ මේ අද ජාතිය ගැන කතා කරන්නේ. එතකොට දැන් ඉස්සර සිංහල ජාතික සටනේ සිද්ධි ලැබ්බේ. ඔය වගේ අය නිකන් විවිධ ඉස්ලාම අයත් හිටියා. නමුත් දැන් අද වෙනකොට ඒක වෙනස් වෙලා. අද ජාතික නිදහස් දිනේ කිව්වහම මොන ජාතියටද නිදහස ලැබුණේ? මුස්ලිම් ඉස්ලාම් ජාතිකයන්ටද දෙමළ ජාතිකයන්ටද සිංහල ජාතිකයන්ටද කියලා අද මේක බෙදා ගන්න බැරුව. ඉස්සර නිජාතන පොන්නම්බලම් රාමනාදන් ඔය වගේ ගොඩක් මේ අන්‍ය ආගමිකයෝ අන්‍ය භක්තිකයෝ අපේ ජාතික සටනේ නිදහස් සටනේ හිටියා. මොකද එදා එක රටක් හැටියට අද එක රටක් හැටියට රටේ ඉන්න හැම මිනිස්සෙම රටේ නිදහස පතා නැගී හිටියා. එහෙම එකක් කරලා. නමුත් මේ මෑතක ඉඳලා සිංහල අය වෙනම නැගී හිටිනවා. මුස්ලිම් අය වෙනම නැගී හිටිනවා. දෙමළ අය වෙනම නැගී හිටිනවා. රට කියලා කියන පොදු හැඟීම නැති වෙලා ගිහින් තියෙනවා. මේ රටේ මේ කොටස අපිට ඕන කියනවා, මේ කෑල්ල අපිට ඕන කියනවා, අපිට රටේ නීති ඕන නැහැ කියනවා, එකම රටක් කියනවා, එකම නීතියක් කියනවා, ඒ නීතිය අපිට අලවංගු නැහැ කියනවා. අපිට භූම දානය කරන්න දෙන්න කියනවා, ආදාහනය කරන්න දෙන්න කියනවා. ඉතින් ඒ වගේ අර රට ඇතුලේ නොසන්සුන් වෙලා තියෙනවා. ඒක නිදහස් රටක් හැටියට ඒක මේ මහා ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි නිදහස් රට කියලා කිව්වට අපි පහුගිය 30 වසරක මහා යුද්ධයක් නෙතිබුණේ. කොහෙද නිදහසක් තිබුණේ? නිදහස් දිනේටවත් එළියට බහින්න බැරි තත්ත්වයක් නෙතිබුණේ. එතකොට මේව ජාතික වේදිකාවල ඇයි සාකච්ඡා නොවෙන්නේ? ඇයි මේව සාකච්ඡා නොකරන්නේ? ඇයි මේව මානව ප්‍රශ්න නෙවෙයිද? කියලා කියන ගැටලුව අපි විමසන්න ඕන මේ වගේ දවසකවත්. ජාතිය කියන එක ගැන නිර්ණය වෙලා නැහැ දැන්. එදා මේක සීහල රට කියලා කිව්වේ මේක සිංහලයන්ගේ රට. සිංහලයන්ගේ රට කියලා කිව්වට ඒකේ තම්බි අයත් හිටියා, ඉස්ලාම් අයත් හිටියා, දෙමළ අයත් හිටියා. ඒක කිසිම ගැටලුවක් වුණා තිබුණේ නැහැ. අද වෙනකොට මේව ඔක්කොම ගැටලු නැති හැම එකම අද ගැටලු බවට පත් වෙලා තියෙනවා. ඒක හාමුදුරනේ මේ කියන්නේ ඉබේ සිදුණු කාරණාවක්ද නැත්නම් වෙන පාර්ශවයන්ගේ මැදිහත් වීමෙන් සිදුණු කාරණාවක් විදිහට ඔබ වහන්සේ නෑ ඒක නායකත්වයක් නැතිකමනේ. මම සිංහල බෞද්ධයාට ලීඩර්ෂිප් එකක් නෑ කියන එකනේ මම කියන්නේ. සිංහල බෞද්ධයාට නායකත්වය කියලා කියන එක ගන්න පොරේ තිබුණාට සිංහල රජ කාලේ පවා තාත්තා මරල රජ වුණානේ. මහප්පා මරල රජ වුණානේ. එහෙම මිනිමරු කන් පුළුවන් වුණාට හොඳ ලීඩර්ෂිප් එකක් පෙන්වන්න නායකත්වයක් පෙන්වන්න සිංහල බෞද්ධය බොහෝ වෙලාවට අසමත් අපිට කියන්න පුළුවන්. විජයබා රජුරෝ, පරාක්‍රම බාහු රජුරෝ, මේ සීගිරි කාශ්‍යප වගේ නම් දෙක තුනක් කියලා හොඳට හැදුවයි රට කියලා. මොකද ඒ ටිකට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ටිකනේ ඉතුරු වෙලා තියෙන්නේ කියලා. නමුත් සමස්ත මහා විශාල නායකයෝ පිරිසක් රාජාවලි ඉන්නවනේ. නිදහසෙන් ඈතට ගියොත්
නිදහසෙන් ඈතට ගියොත් මහා පිරිසක් ඉන්නවනේ. එතකොට ඒ ගොල්ලා වුණත් ඔය හාඹු ලෙස කෙනෙක් ඉඳලා ඒක නිසා යනවා රට. නිදහසෙන් පස්සේ නම් නිල් ගන්න දෙයක් නැහැ. එහෙම නායකත්වයක් නැහැ. එතකොට මේ පාරක් තොටක් හරි මේ ඊයේ පෙරේද ඉඳන්නේ ඔය හැදෙන්න පටන් ගත්තේ. රටකට යන්න කරත්ත පාර අර හපුතල 1900 ගණන් වල තිබිච්ච පාරවල්මනේ තිබුණේ. ඒ සුද්ධ හදපු පාරවල් ටිකනේ තියෙන්නේ. සුද්ධ හදපු රේල් පාරවල් ටිකනේ තියෙන්නේ. ඒක හොරකම් කර කර නඩත්තු කර ගන්නවත් බැරි. දුම්රිය පාලකෝ ටිකවත් දුම්රිය රියදුරු ටිකවත් ඒගොල්ලන්ට රැකී ආරක්ෂා ටිකවත් හරියට එහෙම නැහැනේ. අවුල් ජාලයක් නේ තියෙන්නේ. ඉතින් කොහොමද නිදහස? නිදහසේ මදහස උදහසක් වෙලානේ දැන් තියෙන්නේ. අපේම උදහසක් වෙලානේ. නිදහසේ මදහසක් දැනෙන්නේ නැහැනේ ඇත්තටම. දැනෙනවද මන් දන්නේ. එහෙම එකක් නැහැ. නිදහස් දිනේ කිව්වම ජාතික දිනේ කිව්වම එහෙම නැහැ. ඉතින් ওই හමුදාවේ රජයේ වැටුපට ගුවන් කරණම් ටිකක් පෙන්නලා ඒගොල්ලෝ ගුවන් කරණම් පෙන්නනකොට ඉතින් ජාතිකත්වය නේ වැටුපක් ලැබෙනවනේ. රජයේ වැටුපට කරන වැඩ ඒගොල්ලෝ ඇවිල්ලා ජාතිය යනද ඒගොල්ලන්ට ඔක්කොම වැටුපක් ලැබෙනවා. ඒ වැටුප දෙන මේ පැත්තකින් අපෙන් කෝරගෙන කාලා. ඒගොල්ලෝ නිදහසට කේක් කපනවා කියන එක අපේ එහෙම එකක් වෙලානේ. පාලකයන්ට විතරක් එවකට පාලනේ ඉන්න පාලක පිරිසට විතරක් එන මේ ප්‍රීති ප්‍රමෝදාත්මක දවසක් වෙලානේ. ඒ ප්‍රීති ප්‍රමෝදාත්මයට පුරවන්න මේ සාමාන්‍ය ජනයාගේ බදු මුදල්. ඒ නිසා මේ ජාතික නිදහස කියලා කියන එක නම් හරි. මේ ජාතික නිදහස තව සාකච්ඡාවලට එන්න ඕන. මම ඒ ගැන කැමතියි ඔබතුමන්ලා ඔගේ මාධ්‍යවත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ජාතික නිදහස යන කුමක්ද කියලා කියන එක. මොකද අපිට මාධ්‍යවල කියන්නේ මේ පිළිබඳව කැටයම් විසිතුරු ටිකක් දෙන්න කියලානේ වොයිස් කට් එකක් දෙන්න කියලානේ කියන්නේ. එතකොට කැටයම් විසිතුරු වොයිස් කට් වලට වඩා ඇත්තට මේක සාකච්ඡා මේක ළමයාගේ නිදහසද මෙතන තියෙන්නේ, තරුණයාගේ නිදහසද, විවාහයේ නිදහසද, ජීවිතයේ නිදහසද, සිංහල ජාතියේ නිදහසද, මුස්ලිම් කාරයාට නිදහසද, කාටද මේකේ ලැබිච්ච නිදහසේ පරමාධිපත්‍යය තියෙන්නේ? අපේ හැමෝටම දැන් කාටවත් අර වහන්සේ දැන් මතු කරන කාරණාව තුළ නිදහස නැති කියන කාරණාව ඇතුලේ සිංහලයා වෙනම, මුස්ලිම් කෙනා වෙනම, දමිලයා වෙනම ආදී වශයෙන් තම තමන් නිදහස හොයන්න හදන කාරණාවක් කිව්වොත් ඔබ වහන්සේ කොහොමද? ඒ කොහොමද දැන් ඒගොල්ලවත් හොයාගෙන වෙන වශයෙන් වෙන් වෙලා අපිට මේ කොටස ඕනේ, අපිට මේ කොටස ඕනේ කියන විදිහට ප්‍රාදේශීය වශයෙන් බෙදීම් හදා ගනිමින් ඔවුන් නිදහසක් හොයන්න උත්සාහ කරනවා කියන කාරණාව. ඔව් දැන් අපි දැන් නිදහස කියලා කිව්වේ රටේ නිදහසනේ. රට ජාතිය ආගමනේ. දැන් රටේ නිදහසෙන් පස්සේ මේගොල්ලෝ ජාතියේ නිදහසක් කියලා එකක් හොයනවා. ආගමේ නිදහස කියලා එකක් හොයනවා. එතකොට ආගම් ගොඩක් රටවල් එකයි තියෙන්නේ. රටේ නිදහස හරි. ජාති ගොඩක් තියෙනවනේ. එතකොට ඒ ජාතියෙන් ජාතියට රටවල් හදන්න පුළුවන්ද? එහෙම නැත්නම් මුහුද ගොඩ කරලා හදන්න ඕන දෙමළ ජාතියට රටක් එහෙම කියලා ලෝකේ. ඉතින් ඒකෙන් පේන්නේ අර දැන් සමහර අම්බලා ඉන්නවා, තාත්තලා ඉන්නවා, තමන්ගේ දරුවෝ ටික හදාගන්න බෑ, දරුවෝ සීසීයද. එතකොට එහෙම උනයින් පස්සේ රටේ මිනිස්සු කියන්නේ අම්මගේ තාත්තගේ වරදින් තමයි මේ දරුවෝ සීසී කඩ ගියේ කියලා. ඒ වගේනේ දැන් මේ පාලකයෝ යනවා ගිහින් ආයි යනවා ගිහින් එනවා. එහෙම කන්නේ තියෙන්නේ. එතකොට අපිත් මේ කියන්නේ දැන් වල්පොල රාහුල හාමුදුරුවෝ එහෙම කිව්වේ මේක මේ ජාතිය බාරගත් පාලකයින්ගේ වරදක් කියලා. නැත්නම් මහා ධනස්කන්ධයක් අපේ රටට එනවනේ. අපේ රටට මහා ධනස්කන්ධයක් එනවා. ඒ එන මාසිකව ඒ ධනස්කන්ධේ හරියට යොදවන්න බැරි කමනේ මේ තියෙන්නේ. තනියෙන් කාගන්නත් බෑ, කට්ටියට බෙදලා දෙන්නත් බෑ. එහෙම එකක් මේ තියෙන්නේ. ඒකයි මං කිව්වේ සිංහල බෞද්ධය පරිපාලනයට අදක්ෂයි කියලා. ඔකට හරියට සමානව මේක බෙදලා දෙන්න බැරි කම තියෙන්නේ සාමාන්‍ය ජනතාවට. ලොකු මුදල් කන්දරාවක් එනවා. ඒ ලොකු මුදල් කන්දරාවෙන් 14ක් පොදු ජනතාවට දෙනවා. අනිත් ටික ඔක්කොම තමන් පරිහරණය කරන මට්ටමකට පරිපාලකයෝ බිහි වෙලා තියෙනවා. ඒ නිසා ඇත්තටම මේ රට පරිපාලනය කරන්න නම් ප්‍රාදේශීය සභාව ඕන නැහැ. පළාත් සභාව ඕන නැහැ. මහජන මන්ත්‍රීවරු ඕන නැහැ.
පාලනය කරන්න ඕන. විනාශ කරන්න ඕන නම් පළාත් සභාත් ඕන. ප්‍රාදේශීය සභාත් ඕන. පළාත් සභාවයි ප්‍රාදේශීය සභාවයි අතරේ තවත් සභාවක් දාන්න පුළුවන්. හරිද? විනාශ රැකිය අවස්ථානේ මේ හදන්නේ. රැකිය අවස්ථා හදන රැකිය අවස්ථා කියන පොදු ජනතාවට නෙමෙයි. තමන්ගේ කල්ලියේ පිරිසකට විතරක් පොදු මේ රැකිය අවස්ථා හදන. එතකොට පාර්ලිමේන්තුවත් එහෙමයි. අනික පාර්ලිමේන්තුව වහලා තිබ්බා කියලා මේ රජයේ නිලධාරීන්ට වැඩ බාර දුන්නා නම් නායකත්වයේ දීලා මේ බලන්නකො ඇත්තම විහිළුවක්නේ දැන් ඔන රාජ්‍ය ත්‍රිවිධ හමුදාවක් තියෙනවා. ත්‍රිවිධ හමුදාව යුද්ධ කළාට දැන් අපිට යුද්ධයක් නැහැනේ. ත්‍රිවිධ හමුදාවක් තියෙනවනේ. ඒගොල්ලන් පරිපාලනයට ගන්න පුළුවන්නේ. එතකොට ඇමතිවරු මොකද කරන්නේ? ඇමතිවරු මොකද කරන්නේ? ඒගොල්ලන් අර තියෙන ලිස්ට් එක වරප්‍රසාද භුක්ති විඳින්මින් පෙරහැර යනවා. ඒගොල්ලන් නව නිර්මාණාත්මක වැඩ කොහොද මේ ආණ්ඩුව ගමු ගිය ආණ්ඩුව ගමු ඇමතිවරු හදපු නිර්මාණාත්මක ප්‍රොජෙක්ට් කෝ ප්‍රොජෙක්ට් එකක් අලුතෙන් හදනවා. අලුතෙන් හොයා ගැනීමක් කරනවා. එහෙම මොකක් ගන්න නැහැනේ. ඒ සල්ලි ටික අරගෙන මේ හම්බෙන ගාන කෝටි ගානද ඒක මෙහෙම කියලා එහාට මෙහාට බෙදලා තමන්ගේ නෑයන්ට බෙදලා දෙන්න. තමන්ගේ දන්න අයට බෙදලා දෙන්න. ඕකට ඇමතිවරයෙක් වුණා දොච්චර පඩියක් දීලා ටෙලිෆෝන් පහසුකම් දීලා වාහන 3-4ක් දීලා පුජ්‍යරික කාර්ය මණ්ඩලයක් දීලා එච්චර ඕනේ නෑනේ. ඒ කියන්නේ මේ නිදහස ලබන්න කැමති නම් එහෙම කරන්න පුළුවන්. නැත්තම් ඉතින් තව වහල්කමකට යන්න ඕන නම් ওই ඇමතිවරු වැඩි කරගෙන පළාත් සභාවත් අලුතෙන් දාලා දැන් මේ මෙතුමා කිව්වේ දැන් ඇවිල්ලා ඉන්න තුමා කිව්වේ පළාත් සභාව නැහැ කියලානේ. නමුත් දැන් ආයෙගෙන ආයි කතා කරනවානේ. ඒ වගේ නිදහස කියලා කියන එක මේ අර්ථවත් කරන්න යහපත් පරිපාලනයක අවශ්‍යතාවය නම් තියෙනවා. ඒ හිඩැස නැති වෙයි කියලා හිතුවට නෑ හිඩැස තාම තියෙනවා. එහෙමයි අපේ හම්දුරනේ. ඉතින් අද ජීවිතේ අපි වැඩසටහන තුළින් මේ අපේක්ෂාව, උපේක්ෂාව කියන කරුණුත් එක්කලා මේ නිදහස කියන කාරණාව අපි සාකච්ඡා කළා. ඉතින් අපේ ස්වාමින් වහන්සේ අප වෙත ගෙනහැර දැක්වූ කරුණු අනුව අපි ඇත්තටම නිදහස්ද කියන ප්‍රශ්නාර්ථය මතු කරන්නට සිද්ධ වෙනවා. ඉතින් අද නිදහස් දිනේදී තමයි අපි හිතන්නට ඕනේ අපි ඇත්තටම නිදහස් වෙලාද නැද්ද කියන එක. අපි සූදානම් නැවතත් විරාමයකට යන්නට. හොඳයි හිතවතුනි අපි සූදානම් නැවතත් රිලැක්ස් TV ජීවිතය අපි සමගින් ඔබ හා සම්බන්ධ වෙන්නට අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ නිදහස් දිනයේ දවසේ අපේක්ෂාවන් සහ උපේක්ෂාවන් පිළිබඳව මේ කාරණාවන් දෙක. ඉතින් අදත් සුපුරුදු විදිහටම අපත් සමග සම්බන්ධ වෙන්නේ බොහොම ගෞරවනීයව අපි අපේ ආරාධනය පිළිගෙන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාතේගම ඥානිස්සර අපේ නායක ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරනේ මේ දැන් නිදහස පිළිබඳව අපි බොහෝ දේවල් කලින් කතා කළා. දැන් මේ කාරණාවන් ඇතුලේ අපට නිදහසක් නැති තත්වයක් පිළිබඳව කාරණාවක් තමයි රට තුළම හැම වෙලාවෙම අපිට කියවෙන්නේ. සාමාන්‍ය ජනතාව අතර ගියත් කියන්නේ මේ රටින් යන්න ඕනේ, මේ රට හරියන තැනක් නෙවෙයි, කවදාවත් මේ රට දියුණු කරන්නට බෑ. මේ වගේ බොහොම නෙගටිව් ඍණාත්මක අදහස් තමයි හැම වෙලාවෙම මිනිසුන් තුලින් එළියට එන්නේ. අපේ හැමෝටම මේ තියෙන මේ වාතාවරණය ඇතුලේ අපි කොහොමද මේ අපිට ටිකක් හරි හොඳ තත්වයක් හදාගන්න අපි මොකද්ද කරන්න ඕනේ? ඔය දැන් අපි මේ සාකච්ඡා කරගෙන ආවේ නිදහස කියලා කියන්නේ හරි අසිරිමත් වචනයක්. ඒ නිදහසට කවුරුත් කැමතිය කියලා කියන එක අපි සාකච්ඡා කළා. ඒ වගේම සමහර අය තමන්ගේ නිදහස කියලා හිතන්නේ අනිකාගේ නිදහස අහිමි කිරීමය කියලා. දැන් අධිකරණයේ නිදහස කියලා හිතන්නේ වැරදිකාරයේ කිරේට දැමීමනේ. එහෙමම හිතන්න එපා මිනිස්සු හැටියට හිතනකොට. දැන් තමන්ගේ ගෙදර තමන්ට නිදහස කියලා ශබ්ද විකාශන යන්ත්‍රය ශබ්ද වැඩි කරනකොට වෙන ගෙදරකට හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා තමන්ගේ නිදහස කියලා කියන්නේ අනුන්ගේ නිදහස නැති කිරීම නොවෙයි. බුද්ධ ආගමේ උගන්වන්නේ තමන්ගේ නිදහස පවා විවේකය විනෝදය පවා මේ පුජ්‍යල සහ සමාජ අර්ථය පිණිස යෙදවීමයි කියලා.
අපි අර නිදහස නෑ කියලා කිව්වේ ඔය ජාතික නිදහස. ජාතික නිදහස ආවයන් පස්සේ අපේ රටේ දියුණුවක් ඇති වෙලා නෑ මෙච්චර කාලෙකට කියන එක තමයි කිව්වේ. ඔය ඉන්නම් වාලේ ඉන්නවා, යන්නම් වාලේ යනවා. අලුත් දෑ නෑ. තමන්ට වාසි විදිහට ආර්ථික ආණ්ඩුක ව්‍යවස්ථාව වෙනස් කරගෙන තමන්ට හිතෙන විදිහට යන එකක් තමයි මේ තියෙන්නේ. නිකන් ජාතික සැලැස්මක් නැහැ. ජාතික වැඩ සැලැස්මක් නැහැ. ජාතික ආර්ථික දර්ශකයක් නැහැ. ජාතික අධ්‍යාපනික චින්තනයක් ප්‍රතිපත්තියක් නැහැ. ජාතික ශ්‍රමය පිළිබඳ ජාතික සැලසුමක් නැහැ. රටේ දරුවෝ පිළිබඳව ජාතික සැලසුමක් නැහැ. එහෙම ජාතික වැඩපිළිවෙලක් නැති රටක ජාතික නිදහස කියලා කියන එක අරුත්සුන් වචනයක් විතරයි කියලා කියන එක තමයි මම කිව්වේ. මොකද දැන් ඊගාවට මම මේ කියන්න සූදානම් වන්නේ තමන්ගේ ගෙදර තමන්ට තියෙන නිදහසවත් අහිමි කරගන්න එපා කියලා. ඒ කියන්නේ තමන්ගේ ගෙදර දැන් අර බුදුහාඳුරෝ කියලා තියෙනවා අර කුඩාම සත්‍යයක් ඉන්නේ කැටකිරිලි කියලා. චූටි සත්‍යයක්. එතකොට ඒ කැටකිරිල්ලි පවා තමන්ගේ කූඩුව තුළ නිදහසේ ඉන්න කැමති කියන එක කියන සූත්‍ර පාඨක. සකේ කුලාවකේ කාමලාපෝනි කියලා. ඒකින් කියන්නේ හැම සත්වයාම, හැම මිනිස්යාම, හැම ජාතියක්ම, හැම ආගමක්ම නිදහස කියලා කියන කාරණේට කැමති. එනිසා ඒ තමන්ගේ පෞල් ජීවිතය තුළ නිදහස, තමන්ගේ ගමේ තියෙන නිදහස, පන්සලට ගිහිල්ලා වැඳුම් පිදුම් කිරීමේ තියෙන නිදහස මේවා ආරක්ෂා කරගමු කියලා. හතර පේරුව එකතු වෙලා ගොඩනගපු බලයක්නේ පන්සල කියන්නේ. හතර පේරුවේ බලය තමයි පන්සල කියලා කියන්නේ. බල කේන්ද්‍රය. පන්සල පිරිහෙනවා කියන්නේ ගම පිරිහෙනවා කියන එක. ගම දියුණු වෙනවා කියන්නේ පන්සලත් දියුණු වෙනවා කියන එක. ඉතින් ඒ හින්දා තමන් බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ. අපේ රටේ මිනිස්සු හරි මෝඩයි. ඔය සමහර channel වල ඇවිල්ලා කියනවා මිනිස්සු හරි බුද්ධිමත් කියලා මිනිස්සු අන්දනවා. මිනිස්සුන්ගේ ඇති බුද්ධිමත්කමක් නැහැ. අපේ රටේ සිංහල බෞද්ධය කියලා කියන්නේ අවස්ථාවාදී පුරාජේරු ජාතියක්නේ. පුරාජේරුව කියන්නයි අවස්ථා කලදුටු කල වලයිහ ගන්නයි. ඒ ගන්න ඒ වගේ දක්ෂ මිසක පරාර්ථයේ පිණිස කැපවෙච්ච මිනිස්සු අඩුයි සමාජේ. අපිට දකින්න අඩුයි. ඉතින් නමුත් මම මේ කියන්නේ ඒ මිනිස්සුયો ඒගොල්ලෝ හදපු දරුමල්ලන්ට නිදහසක් ඇති වෙන විදිහට දෙන්නට පෞල් ජීවිතේවත් සතුටින් ගෙවන්න පුළුවන් එක ලොකු දෙයක්නේ. කියන්නේ දරුවන්ගේ නිදහස. අපි කෙනෙක් නිදහස භුක්ති විඳිනකොට අපිට අපේ හිතට එන්නේ උපේක්ෂාවක්. ඒ කියන්නේ දරුවෝ තමන්ගේ අපේක්ෂාවන් දල්වලා ඉන්නකොට ඒවා ඉෂ්ට සිද්ධ කරන අපේ හිතවල එන්නේ උපේක්ෂාවක්. එතකොට මේ උපේක්ෂාව කියලා කියන එක සිව්බඹ විහරණ තුලත් තියෙන මානව දයාව ඇති කර ගැනීමට එක හේතුවක් වෙනවා. ඒ නිසා තමන්ගේ නිදහස අනුන්ගේ වැරදි නිසා නැති කරගන්න යන්න එපා. ඒ කියන්නේ අසල්වාසියාගේ වැරද නිසා තමන්ගේ නිදහස නැති කරගන්න එපා. තමන්ගේ අනුන්ගේ නිදහස අවුරන්න යන්නත් එපා. එතකොට තව කෙනෙක්ගේ නිදහස නැති කරන්න උත්සාහ ගන්නවා කියන්නේ ඒවා සංසාරගතව සහගහන අපරාධ බවට පත් වෙනවා. ඒ නීතියේ සමහරලාට නීතියට තියෙන මේ රෝමලන්දේසි නීතියට අහු වෙන්නේ නැතු වෙන්න පුළුවන්. බුද්ධ නීතිය තුළ ඒවා සහගහන අපරාධ හැටියට සාකච්ඡා වෙනවා. ඒ නිසා තමන් ගෙදර නිදහස් වෙන්න, තමන්ගේ ඔළුව නිදහස් කරගන්න, ඔළුව රිලැක්ස් කරගන්න, තමන්ගේ ඔළුව මේ රටේ නැති විකාර පුරෝගන, රටේ නැති කුණු ගොඩවල් ඔක්කොම ඔළුවේ පුරෝගන ඉන්නේ නැතු ඔළුව ටිකක් රිලැක්ස් කරගන්න, නිදහස් කරගන්න උත්සාහ ගන්න. එතකොට තමන්ට නිදහස කියන එක දැනේ. දැන් ඔය සමහර රහතන් වහන්සේලා කැලෑවට ගිහිල්ලා ඔය අහසේ කුරුල්ල පියාඹනකොට ඒ දිහා බලාගෙන ඉඳලා තියෙනවා.
සමහරට කැලෑවල ගඟේ වතුර ශබ්ද නගමින් හිමින් ගලනකොට ඒ හඬ දිහා හඬට සවන් දෙමින් ඔය ඉඳලා තියෙනවා. මේ ගස් දිහා බලාගෙන කඳු දිහා බලාගෙන ඔය ඉඳලා තියෙනවා. ඒක තමයි නිදහස විභුක්ති විඳිනවා කියන්නේ. දැන් අපේ රටේ මිනිස්සු ඔළුව මහා වැඩ ගොඩවල් වලින් පුරවගෙන දැන් අපේ අවශ්‍යතා දර්ශකයේ ගත්තොත් අපිට තියෙන පොඩි වැඩ කොටසයි. නමුත් හැම එකෙන්ම පුරවලා ඔළුව පීඩණයෙන් පුරවගෙන අධ්‍යාපනය, දර්ශනය, ආර්ථික විද්‍යාව, දේශපාලනය හැම එකෙන්ම පුරවගෙන කසාද බැඳපු අය ඔළුවේ නිදහස නැහැ. නිදහස නැතුව පුරෝගෙන ඉන්න කෙනුත් පලක් නැහැ. සමහරට සීනි, ප්‍රෙෂර්, ප්‍රශ්න පීඩනය නිසා ඔළුව රිලැක්ස් කරගන්න උත්සාහ ගන්න ඒ නිදහස අපි කාටත් වටිනවා. එහෙමයි. අපේ හැමදෙරුනේ මේ දැන් අපි නිදහස ගැන කතා කරනකොට ඔබ වහන්සේ උපේක්ෂාව කියන කාරණාව මතු කළා මේ පවුල තුලත්. දැන් එකම රටේ විවිධ ජාතීන් අතර මේ ගැටලු දැන් නිර්මාණය වෙමින් පවතිනවනේ සමහර අවස්ථාවන් වලදී. එතකොට මේ අපිට පුළුවන්කමක් තිබෙන්න ඕනේ නේද අපේ හැමදෙරුනේ මේ අනෙක් ජාතිය දිහා මේ නිදහස තිබෙන මේ භූමිය තුල ඉඳගෙන අනෙක් ජාතිය දිහා අපිට අපේක්ෂාවෙන් බලන්න ඒ අයගේ අපේක්ෂාවන් වලට ඒ අයගේ අපේක්ෂාවන් සාක්ෂාත් කරගන්න සාධාරණ අපේක්ෂාවන් සාක්ෂාත් කරගන්නට අපි හැමෝම උපේක්ෂාවෙන් නොවුන් එක කටයුතු කරන්න ඕනේ නේද? නෑ අපේ එහෙම ප්‍රශ්නේ සාමාන්‍ය ජනතාවගේ ওই ජාති ආගම් අරගල එහෙම මුකුත් නෑ. ඉතිහාසයේ නම තිබිලා නෑ. ජාති අරගල ආගම් ගැටුම් එහෙම අපේ රටේ තිබිලා නෑ. අපේ රටේ මිනිස්සු ඒව ගැන හරි සහන විදිහට හිතන පිරිසක්. ඒව කිසියම් දේශපාලනික අවශ්‍යතා මත ඒ අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරගන්න නිර්මාණය කරන ගැටලු. ඒ කියන්නේ ඒකයි මං කිව්වා අපේ රටේ නිදහස් නායකයෙක් නෑ කියලා. නිවැරදි නායකයෙක් නෑ. රට ගැන අඳුනගත්ත නායකයෙක් නෑ. සියලුම ජනතාව මගේ දරුවෝය කියලා පිළිගත්ත නායකයෙක් නෑ. ඒක නායකත්වයේ දුර්වලකම. නායකත්වයේ දුර්වලකම. දැන් බලන්නකෝ පෞද්ගලික කාලේ එක රටක එක නීතියක් කියලා ඔය මුස්ලිම් ඉස්ලාම් ධර්මයේ ඒගොල්ලෝ අදහන අයගේ ඉගැන්වීම ඉල්ලීම සාධාරණයි. මොකද මිනිස්සු ආගමික විශ්වාස කියලා කියන ඒවට කැමතිනේ. දැන් අපි උනන්ද ආගමික විශ්වාස කැමති. ඒගොල්ලන්ගේ හරිද වැරදිද කියන එක නේ ඒගොල්ලන්ගේ ආගමික විශ්වාසයක් නේ ඔය මුදුන් පමනවා ගත්තේ. අපිට භූමි දානය කරන්න දෙන්න ඕනේ කියලා. ඒකනේ. එතකොට ඒක මේ රටේ තියෙන රෝගයේ තියෙන බැරෑරුම්කම මේ රටේ තියෙන තත්ත්වේ මේකේ ජලයේ තියෙන ස්වභාවය ඒවා ඒ ජාතිකයොත් එක්ක සාකච්ඡා කරලා ඒ ආගමික ප්‍රශ්නයක් නේ මෞලවිලා එක්ක කතා කරලා මෞලවිතුමන්ලා එක්ක කතා කරලා විසඳ ගන්න තිබිච්ච ප්‍රශ්නයක් නේ මේක. ඉතින් අපි ආගමික කාරණාවලට සවන් දෙන්න ඕන. මුස්ලිම් එකා වැඩක් නැහැ මුස්ලිම් එකා වැඩක් නැහැ මොකෝ එහෙම කියනවට වඩා කිසියම් ආගමික ගැන්වීම් මතනේ මේ අරගලේ ආවේ. එතකොට ඒකේ ආගමික නායකයෝ ටිකනේ අල්ලගන්න ඕන. ආගමික නායකයෝ එක්ක සාකච්ඡා කරලා මේ රටේ ස්වභාවය ඒ නිසා අපි කරන පරිත්‍යාගයක් හැටියට මේකට කැමැති වෙමු කියන සාමකාමී තත්ත්වය ඇති කලේ නැහනේ මහජාතිය විසින්. ඒ මහජාතිය විසින් ඒක ඇති කලේ නැති නිසානේ මේක මහා අවුල් වෙලාම ගියේ. මහජාතිය කියන්නේ මහජාතිය නියෝජනය කරන නායකයෝ. එතකොට සාමාන්‍ය මිනිහ නෙවෙයිනේ. ඒ කියන්නේ මං කියන්නේ මේ රටේ බුද්ධිමත් නායකත්වයක් නැතිකම අපිට හැමතිස්සෙම දැනෙනවා. රටේ බුද්ධිමත් පරිපාලනයක් නැතිකම හැමතිස්සෙම දැනෙනවා. සිංහල බෞද්ධයා පරිපාලනයේදී අදක්ෂයි. ඒ සාමකාමීකම නැතිකමනේ මේ තියෙන්නේ. එතකොට මුස්ලිම් සහරාලා බෝම්බ පිපිරුවාම ඒක ඒ මවුලවිල එකතු වෙලා නිවේදන කරන මේක මේ සියලුම මුස්ලිම් නෙවෙයි මේක කොටසක් මේක කියන එක මතු කරන්න එපයි. එතකොට ඒ මිනිස්සුන්ගෙත් ඒ කපටිකම සමාජගත වුණා. ඉතින් ඒ නිසා තමයි ඒකෙත් මුස්ලිම් අයගෙත් ඒ නායකයෝ තමන්ගේ ආගම ගැන හිතන පිරිසක් හැටියට පේන්නේ නැහැ. ඒ නිසා මේ නායකත්වයේ ලීඩර්ෂිප් එකේ ප්‍රශ්නයක් හැටියට තමයි මම පුජ්‍යලිකව මේ කාරණා දකින්නේ. එහෙමයි බෑම්දුරනේ. අපි තවත් කතා බහ කරමු. කෙටි විරාමයකට ගිහින් ඇවිත් රැඳී සිටින්න රිලැක්ස් TV සමගින්.
හොඳයි අපි නැවතත් අද වැඩසටහන සමගින් අපි අද කතාබහ කරන ජීවිතය අපි තුළින් මේ නිදහස කියන කාරණාව උපේක්ෂාව සහ අපේක්ෂාව මේ නිදහසත් එක් අපි කොහොමද ගලපාගෙන අද දවසේදී විග්‍රහයට යන්නේ කියන එක තමයි අපි කතාබහ කරමින් ඉන්නේ. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඒගම ඥානිසර අපේ නායක ස්වාමින් වහන්සේ. අපි හැමදෙරෝනේ මේ අර මම මතු කරපු කාරණාවට ඔබ වහන්සේ අර කතා කළේ දැන් මේ මිනිසුන් අතර නෙමෙයි මේ නායකයෝ තමයි මේ දේවල් කරන්නේ. නායකයෝ තමයි මේ දෙපාර්ශ්වෙම තුන් පාර්ශ්වෙම ඉන්න නායකයෝ තමයි මේ ඇවිලිවීම් මේ කියන ભેද බින්න කිරීම කරන්න කියලා. කොහොමද අපේ හැමදෙරෝනේ මේ නායකයෝ කියන කට්ටිය මේ දේවල් කරනකොට මේ සාමාන්‍ය ජනතාව ඒවට හසු නොවි හැඟීම් වලට වහල් නොවි උපේක්ෂාවෙන් මේවා අපි දරාගන්නේ. ඔය ඇත්තටම දැන් ඔක මේ සිංහල විතරක් නෙවෙයි අනිත් හැම ආගමකම නායකයන් තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් ඒකෙන් ගැලවෙන්න කියන එක තරමක් අමාරුයි. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. කොහොම හරි මේක පටලවනවා. මේ බලය තියෙන ඕන් අතේනේ. ඒ නිසා බලය විසින් පටලවනවා. ඉතින් ඒක ඒ අනුව සෑම මිනිස්සෙම මේක පටලැවෙනවා. රත්නශ්‍රී විජේසිංහ මහත්තයාගේ සින්දුවක් තියෙනවා මේ කුකුලන් කෙටවීම කියලා. නවත්වන්න ඔල්වරසන් බිම හෙලන්න බොන ජයපැන් දිනන්නේ කවුද මෙතනදි සහෝදරයිනේ කියලා. මහාචාර්ය සුනිල් ආරාධන මහත්තයා ලියපු සින්දුවක් තියෙනවා මට මතකයි. බොදුණු කිතුණු ඉස්ලාම් කල්යාණ මිතුරනේ එහෙම කියලා. සතුරු කැලත සඳලු තලයේ හිඳිති මදුමිපී කියලා. ඒ අර ඇතැම් නිර්මාණකරුවෝ තමන්ගේ නිර්මාණ තුලින් මේ කාරණය පෙන්වන්න උත්සාහ ගන්නවා. සමාජගත කරන්න උත්සාහ ගන්නවා. මං හිතේ අනාගතයේදී ගොඩක් මිනිස්සු මේව තේරුම් ගනි ඉස්සරහට. ජනතාව බිල්ලට දීලා කරන වැඩ කටයුතු පිළිබඳව බොහෝ වෙලාවට මිනිසා තේරුම් ගත යුතුමයි. මොකද පාලකයාගේ වැරදි නිසා රටත් ජාතියත් ආගමත් විපත්තියට පත්වෙන ඒ කාරණය පිළිබඳව මේ විමසිලිමත් විය යුතුමයි. එසේ විමසිලිමත් වෙන දවසක් ළඟම එන්න ඕන පැමිණිය යුතුයි. මොකද මේ රට ජාතිය ආගම කියලා කිව්වහම නිදහස කියලා කිව්වහම ආගමික සංකල්ප ගත්තාම අපි දකිනවා සමාජය තුල අපේ රට තුල එක මතයක් එක විදිහක් නැති ප්‍රශ්නය. දැන් ඇත්තටම දැන් නීතිය ගත්තාම එක නීතියක් එක විදිහක් නීතිය ක්‍රියාත්මක වීම සැමට එක නීතියක් තියෙන්නත් ඕන. ඒ නීතිය සැමට එක විදිහට ක්‍රියාත්මක වෙන්නත් ඕන. සමහර නීති දුප්පත් මිනිසුන්ට නැහැනේ. දුප්පත් මිනිසුන්ට වැරදි විදිහට ක්‍රියාත්මක වෙනෝනේ. අනික නීතියේ වුණා සල්ලිකාරයන්ට නීතියෙන් ගැලවෙන්නත් පුළුවන්කම තියෙනෝනේ. මේ ඕන බොරුවක් ඇත්ත කරන්නත් පුළුවන් නේ ලෝය මහත්තුරුන්ට. ඒ නිසා මේවා පිළිබඳව ලිඛිත යහපත් ක්‍රියාදාමයන් පැමිණෙන්න ඕන. විශේෂයෙන්ම අපිට ඒ දේශපාලන ක්ෂේත්‍රයේ අයට කියනවට වඩා මම කැමතියි සාමාන්‍ය ජනයට සාකච්ඡා කරන්න. හැම කෙනාම මේ ලෝකේ කෙනෙක් උත්පත්තිය ලැබුවාම ඒ උත්පත්තිය ලබන හැම කෙනාම දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ ඔළුව රිලැක්ස් කරගන්න. කිසියම් කෙනෙක්ගේ ඔළුව අවුල් වෙනවා නම් කේන්තියෙන් වෛරයෙන් අවුල් වෙනවා නම් ඒක ඒ පුජ්‍යලයාගේ වරදක්. ගොඩාක් දෙනා එහෙම වැරදි කරමින් ප්‍රකාශ කරන්නේ අනිකාගේ වැරද්ද නිසා මට මෙහෙම වුණා කියලා නේ. අනිකාගේ වැරද්දනේ තමන් වැරද්දි. හැම කෙනාම දැනගන්න ඕන තමන්ගේ මනස තමන්ට පෙර පිනට ලැබුණු මනස ඔළුව ඒ ඔළුව විවිධ දේවල් වලින් අවුල් කරගන්න තමන්ට තහනම්. ඒ නිසා තමන් ඔළුව රිලැක්ස් කරගන්න දැනගන්න ඕන. අද ගොඩාක් පෞල් ජීවිතවල ඒ මානසිකත්වේ නැහැ. එදා නම් හැන්දෑවේ බුදුන් ඇඳලා ගෙදර වැඩට ඔක්කොම
බුදුහාඳුරන්ගෙනුත් සමාව අරගෙන, ගෙදර ඉන්න අයගෙනුත් සමාව අරගෙන, වැඩිහිටියන්ගෙනුත් සමාව අරගෙන එහෙම ස්වභාවයක් අපේ තිබුණනේ. අද බෑ. මොකද බුදුන් වදින වෙලාවට ඔන්න පුතා කොම්පියුටර් එකේ, දුව ගේම් එකක. ඒ වගේ වෙලානේ. එතකොට අර පෞල් ජීවිතයේ නිදහස කියලා කියන එක උපරිමෙන් දෙන්න ගිහිල්ලා නිදහස නැති වෙලා. ඒ කියන්නේ මේ තාක්ෂණික මෙවලම් සමග නිදහස කියලා කියන එක නැති වෙලා ගිහිල්ලා. ඒ නිසා තාක්ෂණික මෙවලම් පාවිච්චි කිරීම පිළිබඳව වුණත් කිසියම් ආකාරයක සැලසුමක් නිවසක තියෙන්න ඕන මේ කියලා කියන එක තමයි වැදගත්. එහෙමයි. දැන් ඔබ වහන්සේ මේ තාක්ෂණික කාරණාවක් මතු කරපු නිසා අපි ගන්නේ දැන් අපි මේ තාක්ෂණික ලෝකයේ ඇතුළේ මේ බහුජාතික සමාගම් වල ඔය Facebook අපි මේ වැඩසටහන් වලට භාවිතා කරන මේ සමාජ මාධ්‍ය ජාලාවලට පවා අපි එක්තරා විදිහකට නතු වෙලා අපේ නිදහස අපි නැති කරගෙන තියෙනවා වගේ කාරණාවක් මතු කරන්නට කැමතියි. අපේ හැමදෙරෝනේ මේ කොහොමද ඒ කාරණාව ඔබ වහන්සේ විග්‍රහ කරන්නේ? අපි අපේ නිදහස වුන් පැහැරගෙන අපේ ශ්‍රමය වුන් අපිටත් නොදැනීම ලබාගෙන ඔවුන්ගේ බහුජාතික සමාගම්වල මේ තොරතුරු තාක්ෂණික සමාගම්වල ධනයක් රැස් කර ගැනීමට ක්‍රියාත්මක වෙලා තිබුණා. මේකත් අපේ නිදහසට යම්කිසි බාධාවක්ද අපේ හඳුනන්නේ කොහොමද? නෑ, ඒ නිදහසට ඒක බාධාවක් වුණාය කියලා මම හිතන්නේ. ඒ දැන් මිනිස් මනසේ තියෙන අවශ්‍යතා කියන සංකල්පය මුලින් උපුටා ගැනීම පෙන්වීම තමයි කියන්නේ. එතකොට මිනිසාට අවශ්‍යතා වැඩිනේ. මිනිසයා කියන අවශ්‍යතා වැඩි. අවශ්‍යතා වැඩි කරවනවා. වෙළඳ සමාජයේ විසින් අවශ්‍යතා වැඩි කරවනවා. වෙළඳ සමාජයේ විසින් තරංගය ඇති කරවනවා. තරංගය යනවා නෙවෙයි. දැන් අපිට වෙන්නේ මේ අධ්‍යාපන තරංගයක් කියලා. නමුත් අධ්‍යාපන තරංගයක් නෙවෙයි. අධ්‍යාපනයේ තරංගකාරී ෆීල්ඩ් එකක් බවට පත් කරලා තියෙනවා. ඒක කිසියම් කුමන්ත්‍රණ ආකාරයෙන් සිද්ධ වෙන දේවල් අධ්‍යාපනයේ. විභාග ගත්තාම එහෙමයි. එතකොට ඒවා තරංගයක් බවට පත් කරවලා තියෙනවා. ඒ වගේම බඩු දැන් ගෙදරක වියදම ගත්තාම අද වියදම වැඩි වෙලා තියෙන අවශ්‍ය දේටත් වඩා අනවශ්‍ය දේ අවශ්‍යතාවය ඇති කරවලා. අනවශ්‍ය දේ මත අවශ්‍යතාවය පටවලා. ඔව් දැන් පුජ්‍යල අද ගොඩාක් මිනිස්සු වැඩ කරන්නේ තමන්ගේ අවශ්‍යතාවය මතම නෙවෙයි. දැන් තමන් අදින ඇඳුම තෝරගන්නේ තමන්ගේ අවශ්‍යතාවය මතම නෙවෙයි. තමන්ගේ යාළුවා ගත්ත ඇඳුමත් බලලා, එහා ගෙදර එක්කෙනා අදින ඇඳුමත් බලලා මේ ඒ අනුව තමයි තමන් අදින ඇඳුම තෝරන්නේ. තමන් ගන්න වාහනේ තෝරන්නේ තමන්ගේ උවමනා අවශ්‍යතා සඳහාම නෙවෙයි. ඒ තමන්ගේ ෆීල්ඩ් එකේ ඉන්න පිරිසගේ වාහන ස්වභාවයත් එක්ක තමයි තමන්ගේ වාහනේ තියෙන. ඒ කියන්නේ මිනිස්සු ස්වාධීන නැති වෙලා තියෙනවා දැන්. ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතා තිබුණට තමන්ගේ අවශ්‍යතා කියලා ඉෂ්ට කරන්නේ අනුන්ගේ අවශ්‍යතාව. ඒ කියන්නේ අර අපි තුල තිබෙන නිදහස අපි විසින්ම නැති කරගෙන තිබෙනවා වගේ කාරණාවක්. ඔව්. තමා තුල තියෙන නිදහස භුක්ති විඳින්න තියෙන අකමැත්ත. ඒ කියන්නේ දැන් මට දාන්න ඕන සෙරෙප්පු දෙක මම තීරණය කරන්න එපායි. මම නෙවෙයි තීරණය කරන්නේ. වෙලෙන් දැන්වීම, ටීවී එක, අල්ලපු ගෙදර, වටපිටාව. එයාගේ අනුව තමයි මම සෙරෙප්පු දෙක පාවිච්චි කරන්නේ. මගේ ඇඳුම, සමහරට මගේ සිවුර, මගේ ගේ, එතකොට මගේ අංගෝපන් අනිත් වටපිටාව, මගේ කසාදය, ඒව පවා ඒව තමන්ගේ වමනාවට නෙවෙයි අද තීරණය කරන්නේ. කසාද මදින කෙනා ඒ තමන් කසාදේ බැඳගන්නේ තමන්ගේ වමනාවට නෙවෙයි. සමාජයේ විසින් පෙන්නන උඹ මෙච්චර ඉගෙන ගත්තා නම් උඹේ ගෑණි මෙච්චර ඉගෙනගෙන තියෙන්න ඕන. උඹට මෙච්චර දේපලක් හම්බ කරන් දෙන්න උඹ ගෑණි මෙච්චර තියෙන්න ඕන. ඒ අනුව පොඩි තර්කානුකූලව සමාජමය අවශ්‍යතාවය තමයි මේ කියන්නේ. දැන් එදා රජකම අතහැරලා මේ ගියා වගේ අද යන්න බෑ. අද ගියොත් සමාජය කොන් කරනවා. යන්න තැනකුත් තිබෙනවද කියන එකත් ඔව් යන්න සමාජය කොන් කරනවා, අයින් කරනවා. සමාජයෙන් පිටමං වෙනවා. එතකොට සමාජ ජීවත් වෙන්න බැරි කරනවා. සමාජයේ SMS වලින්, කෝල් වලින් ඒගොල්ලෝ හුදකලා කරනවා, තනි කරනවා. ඒ කියන්නේ මිනිහා ස්වාධීන නැහැ. නිදහස කෙවට ස්වාධීන නැහැ. මිනිහා තීරණය කරන්නේ ස්වාධීන අදහස නෙවෙයි. ස්වාධීන අදහස නෙවෙයි, රටේ ලෝකයේ අදහස. ඒ නිසා මිනිහා තව අවුල් ජාලයක පැටලිලා
තියෙනවා. වියදම් වැඩි වෙලා සමාජයේ ආර්ථික වටපිටා පැට වෙලා ණය දුරස්තු වැඩි වෙලා අර සමාජයේ තත්ත්වය අනුව තමන්ගේ ජීවිතය තීරණය කරන්න. නමුත් බුද්ධ ආගමේ කියන්නේ තමන්ගේ ජීවිතය තමන් තීරණය කරන්න ඕන ලෝකෙ මොන තීරණේ හිටියත්. අද දැන් මිනිස්සු කරන්නේ රටේ ලෝකෙ මෙහාගේ තීරණේ ඉන්නවා තමන්ගේ තීරණ ඔක්කොම අයින් කරලා. එහෙම පැහැදිලිුනේ. අපි සූදානම් කෙටි විරාමයකට යන්නට විරාමයෙන් අනතුරු නැවතත් සූදානම් ඔබත් සමගින් සම්බන්ධ වෙන්න ජීවිතයේ අපි සමගින්. හොඳයි අපි නැවතත් සූදානම් වෙන්නේ ජීවිතය අපි සමගින් සම්බන්ධ වෙන්නට. අද අපි මේ නිදහස් දිනය දවසේ කතා කරමින් ඉන්නේ අපේක්ෂාවන් උපේක්ෂාවන් සහිතව මේ නිදහස් දිනය පිළිබඳව අපි ඇත්තටම නිදහස් වෙලාද කියන කාරණාවත් ප්‍රශ්න කරමින් තමයි මේ කතා බහ මේ දක්වා ඉදිරියට රැගෙන ආවේ ජේෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාදේගම ඥානිස්සර අපේ නායක ස්වාමීන් වහන්සේ සමගින්. ඉතින් අපි ඔබට සුපුරුදු මතක් කිරීම කරන්නට කැමති තිරේ දිස්වන ලිපිනයට දුරකථන අංකයට WhatsApp අංකයට ඔබට පුළුවන් ඔබේ අදහස් යෝජනාවන් චෝදනාවන් අපට ඉදිරිපත් කරන්නට ලියන්නට ඒ වගේම Relax TV YouTube channel එක subscribe කරන්න කියන කාරණාවත් අපි මතක් කරනවා. Facebook page එකත් like කරන්න කියන ගමන්ම. ඉතින් මේ වැඩසටහන් විකාශනය වූ අනතුරුව YouTube නාලිකාව ඔස්සේ නැවතත් නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. අපේ හාමුදුරනේ මේ අපි දැන් මේ කාරණාවන් කතා කරගෙන ආව මේ නිදහස පිළිබඳව අපට නිදහස නැද්ද තිබෙනවද කියන කාරණාව පිළිබඳව වහන්සේ විග්‍රහයක යෙදුණා. අපේ හාමුදුරනේ මේ දැන් මේ තියෙන වාතාවරණයන් තුළ මේ පරිසරයේ තිබෙන මේ ගැටලුකාරී තත්ත්වයන් තුළ අපි අපේක්ෂා භංගත්වය තුළ තමයි නිරන්තරයෙන් කටයුතු කරන්නේ සමහර වෙලාවන් තුළදී. කොහොමද හාමුදුරනේ මේ වර්තමාන සමාජය තුළ මේ අපේක්ෂා භංගත්වයන් හමුවේ අපි උපේක්ෂාවෙන් යුතුව අපේ වැඩ කටයුතු කරගෙන අපේ සාර්ථකත්වයට අපි ගමන් කරන්න කොහොමද අපි මේ සඳහා ඉඩහසට හදාගන්නේ? ඔව් ඇත්තටම දැන් සෑම කෙනෙක්ම කැමති මානසික නිදහසටනේ. මානසික නිදහසටනේ. දැන් අර මම මුලින් සඳහන් කරේ සමහර රහතන් වහන්සේලා පවා කැලෑවට ගිහිල්ලා ගඟ ගලන හඬ ඔස්සේ කන් දීගෙන ඔළුව රිලැක්ස් කළා කියලා. අහසේ කොක්කු පියාඹන බලාගෙන ඒ සතුට වින්ද කියලා. අපි ඒක කියවෙන සෞන්දර්ය රසාස්වාදන කලා කියලා. ඒ වගේ අපි හැම කෙනාටම ඒක අවශ්‍යයි. හැම කෙනාටම අවශ්‍යයි. ඉතින් අපි අර පොඩි දරුවන්ට කියනවා අහස දිහා බලාගෙන ඉන්න. වලාකුළු දිහා බලාගෙන ඉන්න. චලනය වෙන වස්තුන් දිහා බලාගෙන ඉන්න. එහෙම කියලා කියනවා. ඒ චලනය වෙන වස්තුන් දිහා බලන් ඉන්න කියන්නේ ඇස කන ඒ තුලින් මනස මේ සැහැල්ලු වෙන නිසා. ඒක තමයි නිදහස කියලා කියන්නේ. එතකොට දැන් අපේ ගොඩක් දෙනාට හිතට නිදහසක් ගන්නවත් නිනව්වක් නැහැ අද. එච්චර වැඩ. ඒ ගොඩාක් වැඩ තමන්ගේ වැඩ නෙවෙයි. අතින් කාලා අනුන්ගේ හරක් බලනවා වගේ වැඩ. එතකොට අහා ගෙදරයි මෙහා ගෙදරයි අරයයි මෙයයි එහෙම එකක් වෙලා තියෙන්නේ. ඉතින් අර වඳුර වගේ. වඳුරගේ හිත චංචල නැහැ, චංචලයිනේ. එතකොට අපි මේ බුද්ධ ආගමේ උත්සාහ කළේ මිනිසාගේ මනස නිවන්න. හිත නිවන්න. හිත තැම්පත් කරන්න තමයි උත්සාහ ගත්තේ. ඒ සඳහා බුදුහාමුදුරේ පටන් ගත්තේ බෝගහ ගාව ඉඳගෙන නිහඬව. මාර සේනාව ගාව නිහඬව. ඉතින් මාර සේනාවක් ගාව නෙවෙයි එක මිනිහෙක් ඇවිල්ලා අපිට කෑ ගැහුවොත් අපිට පුළුවන් ද නිහඬව ඉන්න. ඒ කියන්නේ අපේ ආත්ම ශක්තිය නැහැනේ. කෙනෙක් ඇවිල්ලා මොන හරි කිව්වොත් අපිත් පිකප් වෙලා යනවා. ඒ කියන්නේ තමන්ගේ අරමුණ වෙනුවෙන් තමන් කොච්චර ඔළුව විවේක යෙන් තබාගත යුතුද කියන කාරණේනේ අපි ඒකෙන් තේරුම් ගන්න ඕන. මාර සේනාව පැරැද්දුවයි කියලා කියන්නේ ගහගන්න ගිහින් පැරැද්දුවා කියන එක නෙවෙයි. මාර සේනාව බාධා කරද්දී තමන්ගේ අරමුණ ජයගත්ත කියන එකනේ. මාර සේනාව පැරදුවා කියන්නේ. ඇත්තම කතන්දරේ.
එතකොට හැම කෙනෙක්ම මේ අනිත් අය අපිට ඉන්න මාර සේනාව වගේ. අල්ලපු ගෙදර යා ගෙදර වැරදි හොයන මිනිස්සු වටපිට ඔක්කොම මේ මාර සේනාව. අපි වැඩක් කරන්න ගියාම මේගොල්ලෝ බාධකව හැටියට එනවා. පාඩම් කරන්න ගියාම මාර සේනා සිතුවිලිත් එනවා. කුසගින්න, බඩගින්න, එතකොට නිදිමත, වතුර තිබා ඒවත් මාර සේනා හැටියට හිතන්න කියලා නේ කිව්වේ. ඔය දසමාර සේනාවේ ඉතින් එහෙමනේ. එතකොට දැන් අපි දැනගන්න ඕන ඒ වටපිටා මාර සේනාව තුළ රිලැක්ස්ව ඉන්න. නිදහස්ව ඉන්න. ඒක තමයි නිදහස කියන්නේ. අවුරුදු 100ක් නිදහස් උත්සවයේ සැමරුවත් වැඩක් නැහැ. තමන්ගේ නිදහසක් දැනෙන්නේ නැත්තම් තමන්ට නිදහස දැනෙන්නේ නැත්තම්. ජාතික නිදහස ගැන නෙවෙයි මම කියන්නේ. මානසික නිදහස, මානසික සෞඛ්‍යය. ඉතින් ඒ නිසා හැම කෙනාම තමන්ගේ මනස විවේක කරගන්න, මනස තැන්පත් කරගන්න, මනස එක එක අල්ලා ගැනීම අතහැරලා දාලා හැම වටේම අල්ලගෙන ඉන්නවනේ අපි ජාතිය අල්ලගෙන, ආගම අල්ලගෙන, රට අල්ලගෙන, තනතුරු අල්ලගෙන, කුලය අල්ලගෙන දැන් මේ හැම එකම අල්ලන් ඉන්නේව අතහැරියාම පුදුම නිදහසක් අපිට එනවා. තමන් විතර අර කියන්නේ කබායිරිලා ඊට කමක් නැහැ. කවුරු බලන්නද කවුරු දකින්නද? වෙන කෙනෙක් අපිට නෑ අපිට අපේ නිදහස තියෙනවා කියලා හිතුනාම අපි ඇඳුමේ අඩුවක් අපිට පේන්නේ නැහැ. අපේ ඇඳුමේ වර්ගයේ අඩුවක් අපිට පේන්නේ නැහැ. අපි කරේ රත්තරන් නැහැ කියන එක අපිට පේන්නේ. අපි ඒව දාන්නේ අනිකට පෙන්වන්න. අපිට ඕන කමකට නෙවෙයි. ලස්සනේ වඳින්නේ අපිට ඕන කමකට නෙවෙයි. අනිකට පෙන්වන්න මගේ චත්තය පුරාජේරෝ මට තියෙන දේ. එතකොට ඒ මානසික එතනින් අයින් වුණාම තමයි නිදහස්. ඉතින් එහෙම හිතන්න පුළුවන් නම් අපිට මෙච්චර මේ අමාරු නැහැ ජීවිතේ. ජීවත් වෙන එක ඔය කියන තරම් අමාරු නෑ. ඒ නිසා මේ නිදහස කියන්නේ ස්වාධීනව හිතීම. ස්වාධීනව හිතන්න බෑ තනියම. මොකද තමන්ගේ මොලේ එච්චර මෝරලා නැහනේ. එතකොට තමන්ගේ ආගමට අනුකූලව තමන් හිතන්න යනවා. දැන් සමහර කෙනා නිරාගමික කියලා කියනවනේ. එහෙම නිරාගමික කෙනෙක් ඉන්න පුළුවන්ද මේ ආගමික සමාජයේ? මේ මහා ආගමික සමාජයේ නිරාගමිකයෙක් ඉන්න පුළුවන්ද? නිකන් ඒව බොරු බ්‍රෑන්ඩ් හදාගන්නීමනේ. මොකද තමන්ගේ ආගමට ගරු කරන්නේ නැතුව වල් පාට් දාගෙන ඉන්න පුළුවන්. නිරාගමික කියලා. තමන්ගේ ආගමට ගරු කරන්නේ නැහැ. තමන්ගේ ජාතියට ගරු කරන්නේ. එහෙම මිනිස්සු ඉන්න පුළුවන්. නමුත් නිරාගමිකයෝ කොහොමද මේ රටක ඉන්නේ? මේ ආගමික සමාජයේ කොහොමද නිරාගමිකයෝ ඉන්නේ? නෑ. ඒගොල්ලන් නිරාගම කියලා වෙන වෙන ප්ලෑන් වල යනවා. වෙන වෙන ටාගට් වල යනවා. වෙන වෙන අරම යනවා. බ්‍රෑන්ඩ් නේම් එක නිරාගමික. එහෙම තියෙන්න බලා. ඒක කපටි කයිරා ටික වැට්ට පිත්තල මිනිස්සුන්ගේ ස්වභාවය. ඒක. එහෙම නැත්නම් තමන්ගේ ආගමට කරන්න ඕන උදාර සැලකිල්ල කරන්නේ නැතුව අකෘතඥකම. ඉතින් ඒ වගේ තියෙන. ඒව නිදහස හැටියට සලකන්න බෑ. ආගම විසින් අපි බැඳලා තියෙනවා. එහෙම එකක් නැහැ. ආගම මිනිහා බැඳලා තියන්නේ මිනිහට කියනවා ආගමානුකූලව ජීවත් වෙන්න. ආගමානුකූලව ජීවත් වෙන්න බැරි නම් ඔබ නිවැරදි ක්‍රමයක හොයාගෙන යන්න. එහෙම හොයාගන්න තාදීන මිනිස්සුන්ට බෑ. හැම කෙනාම ආගම ඔස්සේ තමයි යන්නේ. බුදුහාමුදුරුවෝ උනත් සිද්ධාර්ථ තාපසය වෙලා එනකොට එවකට තිබිච්ච ආගමික සම්ප්‍රදාය ඔස්සේ ගියේ. එහෙම ගිහලා තමයි තනි මාවතක් හොයාගත්තේ. එතකොට ඒ මාවතත් ආගමිකයි. ඒ නිසා අපි දකිනවා අපේ රටේ සමාජයේ මේ වෙළඳ සමාජයක් නිසා ආගම පවා උගස් තියලා ආගමක් නැහැ කියලාත් උගස් තියලා මේ තමන්ගේ මානසික නිදහස කියලා පෙන්වන්න යනවා. ඒව නිදහස හැටියට දකින්නේ. නමුත් සමාජයක ජීවත් වෙනකොට සංස්කෘතිය අඳුන ගන්නම වෙනවා. ඒ සංස්කෘතියෙන් තොරව ජීවත් වෙන්නම බෑ මිනිසෙකුට. කවුරු ජීවත් වෙනවා කිව්ව දැන් මට ඕන හැටියට මම අඳින්නේ කියලා කිව්වට එහෙම අඳින්න බෑ. එහෙම දවසක් අඳි. ඩෝප් වෙලා ඉන්න වෙලාවෙ අඳි. එච්චරයි. එහෙම අඳින්න බෑ. ඒත් මොකද ඒ සංස්කෘතිය ගත වෙන්නම ඕන මිනිස්සු. ඒක තමයි නිදහස කියලා කියන්නේ. උපරිම පූර්ණ නිදහසක් නෑ. පූර්ණ නිදහස ලැබෙන්නේ
බුද්ධාගමේ හැටියට රහත් වෙච්ච දාට. රහතන් වහන්සේලාට පිම්පව් නෑනේ, යහපත් අයහපත් නෑනේ. කල යුත්ත කළා. රහතන් වහන්සේ කියන කල යුත්ත කළා. ඉතින් ඒ නිසා ඒ වගේ නිදහසක් හොයාගෙන යන්න යාම දක්වා යමු. එතකන් ඔබේ මනස සැහැල්ලුවෙන් නිදහස හොයලා වෙහෙසවන්න කියලයි මේ ආරාධනා. එහෙමයි පැහැඳුරුනි. ඉතින් අද නිදහස් දිනයේ දවසේ අපි නිදහස පිළිබඳව කතා කරලා ටිකක් වැඩිපුර අවධානයක් යොමු කරමින් අපි සූදානම් වැඩසටහන හමාර කරන්නට බෙහෙවින්ම නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඒකම ඥානිස්සර නායක ස්වාමින් වහන්සේට වහන්සේ නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා අපි අද දවසේදී. ඉතින් ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි ඔබටත් නිදහසේ සිතන්නට නිදහසේ ජීවත් වෙන්නට අවකාශය ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි.